ආයිබෝවන් දුවේ පුතේ. ඔන්න අද නම් දුවලා පුතාලත් එක්ක අපි මේ විදිහට මුණ ගැහෙන්නේ මව්බස විෂයේ අලුත් පාඩමක් ගැන කතා කරන්න. හල් කිරීමේ ලකුණ හඳුනා ගනිමු අපි අද. මම දැන් දුවලා පුතාලට දෙනවා හල් කිරීම යෙදුණු අකුරු ගොඩාක්. මේ බලන්න. මේ වගේ එකට අපි කියන්නේ ඡේදයක් කියලා. දැන් දුවලා පුතාලා ඒක හොඳින් දන්නවා. වචන තියෙනවා, වාක්‍ය තියෙනවා. වාක්‍ය ගොඩක් එකතු වෙලා ඡේදයක් හැදිලා තියෙනවා. සමහර අකුරු තියෙනවා කළු පාටින්, සමහර අකුරු තියෙනවා නිල් පාටින්, සමහර අකුරු තියෙනවා රෝස පාටින්. වැඩිපුර බලන්න ඔබ නිල් පාටින් තියෙන අකුරුත් රෝස පාටින් තියෙන අකුරුත් දෙස. නිල් පාටින් තියෙන අකුරුයි රෝස පාටින් තියෙන අකුරුයි දිහා හොඳින් බලන්න. අපි මොකක්ද පුතේ අද ඉගෙන ගන්නේ? හල් කිරීම. හල් කිරීමේ ලකුණ. අපි ඉස්සෙල්ලාම මෙන්න මේ ඡේදය හොඳින් කියවා ගනිමු. අම්මා පන් මල්ල ගත්තා. මිදුලට ගියා. මුළු පරිසරයම අඳුරුයි. මහ වැස්සක් වහින්න වගේ. අම්මා හනිකට මල්ලි සමග කඩයට ගියා. වට්ටක්කා, බණ්ඩක්කා, මිරිස් හා තක්කාලි ගත්තා. අම්මේ පපඩම් ගන්න. අත්තම්මාට කෙසෙල් ගෙඩිත් ගන්න. මල්ලි කිව්වා. වැස්සට පෙර බඩු අරගෙන අම්මා මල්ලිත් ගෙදර ආවා. දැන් දුවලා පුතාලා මේ වචන නිවැරදිව කියෙව්වා. මම කිව්වා නේද පුතේ නිල් පාටින් සහ රෝස පාටින් තියෙන අකුරු දෙස හොඳින් බලන්න කියලා. අද අපි ඉගෙන ගන්න හල් කිරීම තියෙන අකුරු තමයි ඒ. හල් කිරීම තියෙන්නේ නිල් පාටින් තියෙන අකුරු වලත් රෝස පාටින් තියෙන අකුරු වලත්. වෙනසක් තියෙනව නේද? හල් කිරීම කියලා අපි හඳුන්වනවා. හල් කිරීම කියලා අපි කියනවා ඒවට. ඒ හල් කිරීම වල හැඩය වෙනස් නේද? මේ බලන්න. මේ අකුරේ තියෙන හල් කිරීමයි මෙන්න මේ අකුරේ තියෙන හල් කිරීමයි වෙනස්. මේ දෙකටම කියන්නේ හල් කිරීම කියලා. හොඳින් මතක තියාගන්න පුතේ. මේවට අපි පිලි කියලා කියන්නේ නැහැ. මේවට පිලි කියලා කියන්නේ නැහැ. මේවා හල් කිරීම. දැන් මම දුවලා පුතාලගෙන් අහනවා මෙන්න මේ ඡේදයෙන් ප්‍රශ්න කීපයක්. අම්මා ගත්තේ කුමක්ද? අම්මා මොකක්ද ගත්තේ? හොඳින් බලන්න පළමුවන වාක්‍යයේම තියෙනවා මේකට උත්තරේ. අම්මා ගත්තේ මොකක්ද? පන් මල්ල. මේ බලන්න. පන් මල්ල. අම්මා ගත්තේ පන් මල්ල. මෙන්න මේ අකුරේ තියෙනවා හල් කිරීම. මේ අකුරේ තියෙනවා හල් කිරීම. තව ප්‍රශ්නයක් මම අහනවා. අම්මා කඩේට ගියා නේද? කඩේට ගිහිල්ලා මිලදී ගත්තේ මොනවාද? අම්මා කඩේට ගිහින් මොනවද මිලදී ගත්තේ? බලන්න. වට්ටක්කා, බණ්ඩක්කා, මිරිස්, තක්කාලි. මොනවද ගත්තේ? වට්ටක්කා, බණ්ඩක්කා, මිරිස් සහ තක්කාලි කියන දේවල් තමයි මිලදී ගත්තේ. බලන්න මේ වචනවල තියෙනවා අද අපි ඉගෙන ගන්න හල් කිරීම. වට්ටක්කා නිල් පාට අකුරෙත් තියෙනවා හල් කිරීම, රෝස පාට අකුරෙත් තියෙනවා හල් කිරීම. මෙන්න මේ තියෙන්නේ හල් කිරීම දෙක. මේ හල් කිරීම දෙක වෙනස්. ලියලා බැලුවහම මේකේ වෙනසක් තියෙනවා. ඒ දෙකටම අපි කියන්නේ හල් කිරීම කියලා. දැන් ඒ හල් කිරීම දෙක වෙන වෙන අපි බලමු. මේ බලන්න. අම්මා. මේ වචනේ හොඳින් කියවන්න. අම්මා, අම්මා, අම්මා. අම්මා කියන වචනේ හල් කිරීම තියෙන අකුර මොකක්ද? අම්මා කියන වචනේ හල් කිරීම තියෙන අකුර මොකක්ද? මේ බලන්න. මෙන්න මේ අකුරේ තමයි පුතේ හල් කිරීම තියෙන්නේ. අපි තව වචනයක් බලමු. මේ වචනය වට්ටක්කා. වට්ටක්කා. වට්ටක්කා කියන වචනයේ මෙන්න මේ අකුරට ලියලා තියෙනවා හල් කිරීමක්. බලන්න. මෙන්න මේ විදිහට. වට්ටක්කා. වට්ටක්කා. අපි තව වචනයක් බලමු. මොකද්ද මේ වචනය? පපඩම්. පපඩම්.
දුල පුතාලා ගොඩක් ආසයි පපඩම් කන්න. පපඩම්. ඒ වචනේත් මෙන්න මේ අකුරේ තියෙන පුතේ මොකක්ද? හල් කිරීම. මේ බලන්න. මේ අකුරු තුනේම තියෙන හල් කිරීම එක වගේ. සමානයි. දැන් අපි මේ හල් කිරීම නිවැරදිව ලියමු බලන්න. හල් කිරීම විතරක්. අකුර ලියන්න දැන් දුල පුතාලට පුළුවන්. අකුර ලියලා කොහොමද හල් කිරීම ලියන්නේ? මෙන්න මේ හල් කිරීම අපි හඳුනා ගනිමු. මෙන්න පුතේ හල් කිරීම. දැන් මේ අකුරට උඩින් තියෙන කොටස තමයි හල් කිරීම වෙන්නේ. මෙන්න මේ අකුරට උඩින් තියෙන කොටස තමයි පුතේ මේ වෙනම අරගෙන තියෙන්නේ. අපි බලමු කොහොමද මෙන්න මේ හල් කිරීම ලියන්නේ. මේකට වෙනම නමකුත් තියෙනවා. ඉස්සෙල්ලාම අපි මේක නිවැරදිව ලියන්න බලමු. මෙන්න මෙතනින් පටන් ගත්තේ බලන්න යන දිශාව මේ විදිහට යනවා. ඊට පස්සේ ඒ හල් කිරීම අවසන් කරන තැන හොඳින් බලන්න. දුල පුතාලා හොඳින්ම දැක්කා. මේ බලන්න මෙතනින් පටන්ගෙන මෙහෙම යනවා. මේ විදිහට ඉදිරි කොටස ඊට පස්සේ නැවතත් මෙහෙම ගිහිල්ලා මෙතනින් අවසන් කරනවා. ඒක තමයි මෙන්න මේ අකුරේ කරලා තියෙන්නේ. මේකෙත්. දැන් මම කිව්වානේ මේකට නමක් තියෙනවා කියලා. අපි ඉගෙන ගන්නේ හල් කිරීම. මෙන්න මේ හල් කිරීමට කියනවා පුතේ නමක්. මතකද පළමුවන ශ්‍රේණියේදී අපි මේකට ඉගෙන ගත්ත නම? මේකට කියන්නේ මේ බලන්න රැහැන. දැන් අපි එක හල් කිරීමක් හොඳින් තේරුම් ගත්තා. හොඳින් අවබෝධ කරගත්තා. අපි ඊළඟ හල් කිරීමත් බලමු. මෙන්න මේ වචනේ කියවන්න. පන් කියන අකුරේ තියෙනවා තවත් හල් කිරීමක්. මෙන්න පුතේ. තව වචනයක් බලමු. මල්ල කියන වචනේ තියෙනවා නේද එක හල් කිරීමක්. මේ බලන්න. තව වචනයක් බලන්න. මෙන්න මේ ගත්තා කියන වචනේ තියෙනවා හල් කිරීමක්. මේ තියෙන්නේ පුතේ ඒ හල් කිරීම. ඉස්සෙල්ලා අපි ඉගෙන ගත්ත මීට කලින් ඉගෙන ගත්ත හල් කිරීමට වඩා මේ හල් කිරීම ටිකක් වෙනස්. වෙනස් වුණාට මේකට කියන්නේත් හල් කිරීම කියලායි. අපි මේ හල් කිරීම නිවැරදිව ලියන විදිය බලමු. මෙන්න මෙහෙමයි පුතේ. කොතනින්ද පටන් ගන්නෙ? මෙන්න මෙහෙම. පටන්ගෙන අවසන් කරන තැන හොඳින් බලන්න. මෙන්න පුතේ. පටන් ගන්නවා මෙතනින්. මේක දැන් ඉහළට යනවා. ඊට පස්සේ හල් කිරීම ඉදිරියට නැවෙනවා. අවසන් කරනවා නැවතත් අවසන් කරනවා මෙන්න මෙතනින්. දුල පුතාලා දැන් දැක්කා ඒ හල් කිරීම නිවැරදිව ලියන විදිය. කලින් ලිව්ව හල් කිරීමට අපි කිව්වේ රැහැන. මේකට කියන නම මොකද්ද? මේක නිකන් කොඩියක් වගේ නේද? ඒ නිසාම පුතේ මේකට කියනවා කොඩිය කියලා. මොකද්ද කියන්නේ මේකට? කොඩිය. දැන් හල් කිරීම හඳුනාගත්තා අපි නම් දෙකකින්. එකක් තමයි රැහැන, අනික කොඩිය. මේ හල් කිරීම හඳුනා ගන්න අපි තවත් ක්‍රියාකාරකමකට යමු. කොඩිය යෙදුණු වචන ටිකක් මෙතන තියෙනවා. මේ තීරුවේ තියෙනවා රැහැන යෙදුණු වචන. මෙන්න මේ තීරුවේ තියෙන්නේ කොඩිය සහ රැහැන කියන දෙකම යෙදුණු වචන. අපි කියවමු. කොඩිය විතරක් යෙදුණු වචන ගත්තා, වැස්ස, මල්ලි, බණ්ඩක්කා, කෙසෙල්. මෙන්න කොඩිය. මේ අකුරෙත් කොඩිය. මේ අකුරටත් කොඩිය. මේකේ අකුරු දෙකක කොඩිය යෙදිලා තියෙනවා. මේක බලන්න. කෙසෙල් කියන වචනේ මෙන්න මේ අකුරේ තමයි කොඩිය යෙදිලා තියෙන්නේ. දැන් අපි බලමු රැහැන විතරක් යෙදලා තියෙන වචන. අම්මා, පපඩම්, ඉබ්බා. මේ වචනය කොට්ටය, අවුව. මෙන්න මේ වචනවල මේ අකුරේ තියෙනවා රැහැන, මේ අකුරේ තියෙන්නේ රැහැන, මේ අකුරේ තියෙනවා රැහැන. මේ බලන්න රැහැන මේ අකුරට යෙදිලා තියෙනවා රැහැන. දැන් මෙතන කොඩිය සහ රැහැන කියන දෙකම යෙදුණු අවස්ථා තියෙනවා. කොඩිය සහ රැහැන. මේ බලන්න අත්තම්මා. මේ අකුරේ තියෙනවා කොඩිය, මේ අකුරේ තියෙනවා රැහැන. වට්ටක්කා. මේ බලන්න මෙන්න මේ අකුරේ තියෙන්නේ රැහැන, මේ අකුරේ තියෙන්නේ කොඩිය. සම්පූර්ණ. සම්පූර්ණ කියන වචනේ
මේ අකුරේ තියෙනවා මොකක්ද තියෙන්නේ පුතේ මේකට කියන නම මොකක්ද? මේකට අපි කියනවා රැහන. රැහන. මේ අකුරේ තියෙන්නේ මොකක්ද? මේ අකුරේ තියෙන්නේ කොඩිය. කොඩිය. දැන් දුවලා පුතාලා දාන්නවා. මේ අකුරේ තියෙන්නේ මොකක්ද පුතේ? රැහන. මේ අකුරේ තියෙන්නේ කොඩිය. මේ මොකක්ද? කොඩිය. මේ මොකක්ද? රැහන. දැන් දුවලා පුතාලා හඳුනාගත්තා හොඳින්ම රැහන සහ කොඩිය. මේ දෙකටම අපි කියන නම මොකක්ද? හල් කිරීම. දැන් ඔබේ තනි රූල් පොත අරගෙන මෙන්න මේ තියෙන වචන වලින් කොඩිය යෙදුණු වචන 5කුත් රැහන යෙදුණු වචන 5කුත් ලියන්න. ඒ ටික බලලා ඊළඟ දවසේ අපි අලුත් ක්‍රියාකාරකමකින් හමු වෙමු. දුවලා පුතාලා සියලු දෙනාටම ආයුබෝවන්. Dudang kepala embul tanala Nan seti balan kalu Silindela niriyatiala Midule sakman kerai kalu Dahasak dila walalu tanala දැති අතලා බලයි කලු දුනුකේ මනසේ උළුගේ ඇඳ පිට ඔලිඳ කෙලින සැටි බලන් කලු. ආයිබෝන් ආදරණීය දුවේ පුතේ. ඔන්න දෙවන ශ්‍රේණියේ මගේ පුංචි දූලා පුතාලට තවත් ගණිතය පාඩමක් අරගෙන තමයි ඔන්න අද මම ආවේ. දැන් දූල පුතාලා කල්පනා කරනවා ඇති මොකක්ද මම මේ එනකොටම ගායනා කළ කවිය කියලා. මේ කවිය මට අද ගායනා කරන්න හිතුනේ දුවේ පුතේ. මේ බලන්නකෝ. අද මම ලස්සන වලලු ගොඩක් දාගෙන ආවා. ඉතින් මේ වලලු දාගෙන ආපු නිසා තමයි මම ඔයාලට පේන්න මේ කවිය ගායනා කළේ. දැන් අපි බලන්න යන්නේ මේ ටීචර්ගේ අතේ දාලා තියෙන වලලු ඔක්කොම කීයක් දාලා තියෙනවද කියලා. අපි ගණන් කරනවා. දුවේ පුතේ මේ වලලු කීයක් තියෙනවද කියලා ඔන්න අපි ගණන් කරලා බලමු දෙහෙනම්. ඔන්න මගෙත් එක්කම පුතාලා ගණන් කරන්න ඕනේ. මේ බලන්න 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 බලන්නකො මේ අත් දෙකේ වල්ලු 23ක් දාගෙන ඉන්නවා. දැන් අපිට ගණන් කරන්න පුළුවන් වේගෙන්. අපි බලමු මම දුවල පුතාලට පෙන්නන්න තවත් ලස්සන දෙයක් අරගෙනයි ආවේ. මේ බලන්න ලස්සන මල් ගොඩක් තියෙනවා. මට දැනගන්න ඕනේ මෙතන මල් කීයක් තියෙනවද කියලා. අපි එකින් එක ගණන් කරලා බලමු පුතේ. 1 සිට 90 පිළිවෙලින් අපි ගණන් කරලා බලමු මෙතන මල් කීයක් තියෙනවද කියලා. ඔන්න දැන් 90 පිළිවෙලට 1 සිට අපි ගණන් කරලා බලන්න යන්නේ මල් කීයක් තියෙනවද කියලා. ඔන්න මගෙත් එක්කම ගණන් කරමු. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 මල් 24ක් ඔන්න අපි සංඛ්‍යා නාමය අනුපිළිවෙලින් ගණන් කළා. 1 සිට 24 තෙක් අපි ගණන් කළා නේද පුතේ? හරි. එහෙනම් දැන් අපි දන්නවා අපි මොකක්ද අද ඉගෙන ගන්න යන්නේ. මේ බලන්නකෝ. අපිට කියනවා දුවේ පුතේ එකම වර්ගයේ ද්‍රව්‍ය හෝ රූප
එකේ සිට 50 ගණන් කරමු. එකම වර්ගයේ ද්‍රව්‍ය හෝ රූප එකේ සිට 50 ඔන්න අපි ගණන් කරන්න යන්නේ. දැන් අපි බලමු. දැන් දූල පුතාලා ගණන් කරලා හපන්නුනේ. ඒක නිසා ටිකක් වේගෙන් අපිට මේ ගණන් කරන්න පුළුවන් දුවේ පුතේ. ටිකක් වේගෙන් අපි ගණන් කරනවා. මේ බලන්න. ඔන්න අපිට ඉස්සෙල්ලාම කියනවා සිප්පි කටු කීයද? ගණන් කරමු. ඔව් දැන් අපිට ගණන් කරන්න පුළුවන්. ඔන්න අපි ගණන් කරනවා. දැන් කොහොමද අපි ගණන් කරන්නේ? ඔව් අපිට මගහැරෙන්න පුළුවන් නිසා අපි සලකුණක් යොදමින් තමයි මේ ගණන් කරන්නේ. එකේ සිට සංඛ්‍යා නාම අනුපිළිවෙලින් ගණන් කරන්නේ. මේ බලන්න. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 ඔන්න කීයක් තිබුණද? 24ක් තිබුණා. සිප්පි කටු බලන්න දුවේ පුතේ අපිට එක සිප්පි කටුවක්වත් මග හැරුණේ නැහැ. ඇයි? අපි සලකුණු කරමින් ගණන් කළ නිසා. තව එකක් බලමු. දැන් අහනවා අපෙන් බෝල කීයද? ගණන් කරමු. මේ බලන්න ලස්සන බෝල. ඔන්න අපි ටිකක් වේගෙන් ගණන් කරනවා. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 ඔක්කොම බෝල කීයක් අපි ගණන් කළාද? මේ බලන්න දුවේ පුතේ. ඔක්කොම බෝල කීයක් අපි ගණන් කළාද? ඔව් ගණන් කළා අපි බෝල 35ක්. අපි සලකුණු කරමින් ගණන් කළා. අපිට එක බෝලයක්වත් මග හැරුණේ නැහැ. තව එකක් අපි බලනවා. මේ බලන්න. දැන් අපි බලමු මේ බලන්න බොහොම රසබර පළතුරක් තමයි මේ තියෙන්නේ. මොනවද මේ තියෙන්නේ? ඔව් ස්ට්‍රෝබෙරි ගෙඩි. ගොඩක් තියෙනවා නේද පුතේ? අපිට දැන් මේ ස්ට්‍රෝබෙරි ගෙඩි ඔක්කොම කීයක් තියෙනවද කියලා තමයි මේ ගණන් කරන්න ලැබිලා තියෙන්නේ. ඔන්න අපිට කියනවා දුවේ පුතේ ස්ට්‍රෝබෙරි ගෙඩි 50ක් ගණන් කරමු. ඔන්න. දැන් පුතාලට ටිකක් මේක අපහසුයි වගේ නම් ඒ කියන්නේ ගණන් කරනකොට වේගින් ගණන් කරනකොට අපිට පටලැවෙනවා වගේ කියලා හිතනවනම් අපිට මොනවද කරන්න පුළුවන්? අපි ටිකක් හිමින් මුලින් ගණන් කරනවා. පසුවට අපිට පුළුවන් අපි හොඳට ගණන් කරලා පුරුදු වුණාම අපිට හොඳින් ගණන් කරගන්න පුළුවන් වුණාම අපිට පුළුවන් වේගෙන් ගණන් කරන්න. ඔන්න දැන් අපි මුල් ටිකක් හිමින් ගණන් කරලා බලමු නේද? ඔන්න අපි බලමු. ඔන්න පළවෙනි ස්ට්‍රෝබෙරි ගෙඩියේ ඉඳන් අපි ගණන් කරන්නයි මේ යන්නේ. මේ බලන්න. හැම ස්ට්‍රෝබෙරි ගෙඩියක්ම අපි සලකුණු කරමින් තමයි පුතේ ගණන් කරන්නේ. දැන් අපිට කියන්නේ ගෙඩි 50ක් ගණන් කරමු කියලානේ. ඉතින් අපි දන්නේ නැහැ මේකේ ගෙඩි 50ක් තියෙනවද කියලා. ඒක නිසා දැන් අපි අනුපිළිවෙලින් ගෙඩි 50ක් එකේ සිට 50 ඔන්න ගෙඩි 50ක් ගණන් කරන්න යන්නේ. අනුපිළිවෙලින්. අපි දන්නේ නැහැ දැන් මෙතන 50ක්ද තියෙන්නේ කියලා. නේද? ඉතින් අපි හිමින් සැරේ ඔන්න ගණන් කරගෙන යනවා. අපිට එක ස්ට්‍රෝබෙරි ගෙඩියක්වත් මග ඇරෙන්නේ නැති වෙන්න අපි මොකක්ද කරන්නේ? අපි සලකුණු කරමින් තමයි දුවේ පුතේ මේ ගණන් කිරීම ඔන්න සිදු කරන්න ඕනේ. ඒක හොඳින් මතක තියාගන්න ඕනේ. මගේ පුදුල පුතාලට සමහර වෙලාවට අපිට පොඩ්ඩක් වැරදිලා මගහැරිලා යන්න පුළුවන් නේද? ඉතින් එහෙම වුණොත් එහෙම අපිට අපරාධ ගණන් කරගන්න බැරි වෙනවා හරියට. ඒ නිසා පුළුවන් තරම් රූප ගණන් කරනකොට පුතේ අපි සලකුණු කරමින්ම ගණන් කරන්න ඔන්න පුරුදු වෙමු. මේ බලන්න. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32
33 34 35 36 37 38 39 40 41 42 43 44 45 ඔන්න දැන් අපට කිව්වේ මොකක්ද ස්ට්‍රෝබෙරි ගෙඩි 50ක් ගණන් කරන්න කියලානේ. දැන් අපි සලකුණු කරමින් එකේ සිට ගණන් කළ නිසා දුවේ පුතේ දැන් අපි දැනගත්ත දැන් ගෙඩි 45යි තියෙන්නේ. ඉතින් අපිට කියන්නේ 50ක් ගණන් කරමු කියලානේ. ඒක නිසා අපි ඉදිරියට ගණන් කරනවා. 45 සිට ඉදිරියට ඔන්න ගණන් කරන්නයි යන්නේ. මේ බලන්න දැන් ඔන්න 45 ළඟ තමයි අපි නැවතුනේ. දැන් බලමු ඔන්න 46 47 48 49 50 හරි නේද? හරි. ස්ට්‍රෝබෙරි ගෙඩි 50ක් අපි එකේ සිට 50ක් අනුපිළිවෙලින් සංඛ්‍යා නාම අනුපිළිවෙලින් කියමින් මෙන්න මේ විදිහට ඔන්න ගණන් කරන්න ඉගෙන ගත්තා. දුවේ පුතේ අපි නිතර ගණන් කරමින් දැන් දූලා පුතාලට පුළුවන් ගෙදර තියෙන පුංචි ගල් කැට මිදුලට ගිහින් පුංචි ගල් කැට අහුලලා මේ ගල් කැට ගණන් කරන්න පුළුවන්. ටින් එකකට දම්මින් ගණන් කරන්න පුළුවන්. ඇට වර්ග අරගෙන ගණන් කරන්න පුළුවන්. කොස් ඇට, ඒ වගේම රබර් ඇට, මේ වගේ විවිධ ඇට වර්ග අරගෙන පුතාලට එකේ සිට 50ක් ගණන් කිරීම පුරුදු වෙන්න පුළුවන්. නිතර දුවේ පුතේ අපි ගණන් කිරීම පුරුදු පුහුණු වීම තුලින් අපිට වේගයෙන් ගණන් කරන්නත් ඔන්න පුළුවන් වේවි. දුවලා පුතාලට තවත් අලුත් පාඩමක් එක්ක මම ආයෙමත් දවසක මගේ දුවලා පුතාලා මුණ ගැහෙන්න එනවා. ඒත් දුවලා පුතාලා හැම දිනාටම ආයිබෝවන්. දැන් අපට පුළුවන් අද දවසේ පාඩම ආරම්භ කරන්න. පහ ශ්‍රේණියේ දුවලා පුතාලත් එක්ක පරිසරයේ ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයේ අද අපි කතා කරන්නේ අපේ යහ පැවැත්ම ගැන. අපේ යහ පැවැත්ම. Tamanටත් අනේකාටත් කරදරයක් නොවන ආකාරයට අපි ජීවත් වෙන්නේ කොහොමද කියන එක මීට පෙර පාඩම්වලදී අපි ඉගෙන ගත්තා. අද දවසේ අපි කතා කරන්නේ අපි කොච්චර නිවැරදිව හිටියත් සමාජයේ වෙනත් අය කරන වැරදි නිසා අපට ඇතිවන අපහසුතා මොනවද කියන එක සහ ඒ අපහසුතා වලින් අපි මිදෙන්නේ කොහොමද කියන එක පිළිබඳව දුවලා පුතාලත් එක්ක ලස්සන ක්‍රියාකාරකමක් කරන්න. දැන් අපි අද දවසේ අපි කතා කළ යුතු දේවල් මොනවද කියන එක දුවලා පුතාලාට මම මෙන්න මේ විදිහට පෙන්වන්න කැමතියි. මේ බලන්න අන් අයට අපහසුතාවයක් ඇති නොවන ආකාරයට ජීවත් වෙමු. අද දවසේ අපි කතා කරන්නේ අන් අයට අපහසුතාවයක් ඇති නොවන ආකාරයට අපි කොහොමද ජීවත් වෙන්නේ කියන එක සහ වෙනත් අය විසින් මේ අවබෝධය නැතුව කටයුතු කරනකොට අපි කොයි විදියටද අපහසුතාවයට පත්වන්නේ කියලා. දැන් හිතන්න මම පන්ති කාමරයට එනකොට දුරකථනයෙන් කතා කරමින් ආවා. මම කතා කරේ අහන් ඉන්න පුළුවන් සුන්දර වචන නෙවෙයිනේ. ඒ වගේ මම ඒවා කතා කරේත් බොහොම සැරපරුස විදිහට. අහන් ඉන්න දුවලා පුතාලාට මොනවද හිතුනේ? එක්කෝ මට කේන්ති ගිහිල්ලා කියලා හිතෙන්නේ නැති. එහෙම නැතිනම් මම කතා කරන්නවත් දන්නේ නැහැ නේද කියලා හිතෙන්නේ නැති. ඒ වගේම පන්ති කාමරයක ඔය වගේ වචනද පාවිච්චි කරන්න කියලා දුවලා පුතාලාට හිතෙන්නේ නැති. ඉතින් මට ඕන වුණෙත් ඒ සිතුවිලි ටික මගේ දුවලා පුතාලාගේ හිත තුළට ඇතුල් කරන්න. ඒ තුලින් මම බලාපොරොත්තු වෙනවා මෙවැනි දේවල් ඔබ අතින් නොවෙන්න සහ මේ විදියට සමාජයේ හැසිරෙන පුද්ගලයන් ඔබ දැක්කහම කොයි විදියටද ඔවුන් සමග ගනුදෙනු කරන්න ඕන කියන එක. දැන් මතක් කරන්න ඔබේ මතකයට නැගෙනවද ඔබ පොදු ස්ථානවලට ගියාම රෝහලට බැංකුවට පාසලත් පොදු ස්ථානයක් පොලිස් ස්ථානය මෙවැනි තැන්වල මහජනතාව විශාල වශයෙන් ගැවසෙනවා. මේ මහජනතාව විශාල වශයෙන් ගැවසෙන තැනක් සියලු දෙනාටම අයිති. අපට බෑ අපේ සිතැඟියාවන් අපට හිතන දේ ඒ ආකාරයෙන්ම එවැනි ස්ථානවල ඉෂ්ට කරගන්න. අපේ ගමන බිමන අපේ කතාව අපේ පෞද්ගලික කාරණා පවා අපි කරන්න ඕන. අපි කරන ඒ කටයුත්තෙන් අනේකාට මොන වගේ අපහසුතාවයක් ඇති වෙනවද කියන එක
හැම මොහොතේම සිහියේ තබා ගනිමින්. දැන් මම දුවලා පුතාලාට පෙන්වනවා එවැනි අවස්ථා කිහිපයක්. මේ බලන්න. බස් රථය තුල කැසට් යන්ත්‍රය සහ රූපවාහිනී යන්ත්‍රය අධික ශබ්දයෙන් ක්‍රියාත්මක කිරීම. දුවලා පුතාලා වාහනවල පොදු ප්‍රවාහන සේවාවන් වල ගමන් බිමන් යනවා නම් ඔබ මෙවැනි අවස්ථාවන්ට ඕනෑතරම් මුහුණ දීලා ඇති. අපට අවශ්‍යයි බස් රථයේ තුල වුවත් නිස්කලංකව ගමන් කරන්න. අපි කැමති අපේ කනට මිහිරි දේවල් ඇසෙනවාට. ওই බස් රථයේ තුල විවිධ මානසික මට්ටම් තියෙන, විවිධ සිතුවිලි තියෙන, විවිධ ලෙඩ රෝග පවා තියෙන අය ඉන්නට පුළුවන්. ඇතම් කෙනෙකුට අධික ශබ්දය ඔහුගේ රෝගී තත්වය උත්සන්න වෙන්න, රෝගී තත්වය වැඩි වෙන්නත් හේතු වෙනවා. අපි දන්නවානේ හෘදයාබාධ වැනි රෝගීන්ට අධික ශබ්දය සුදුසු නැහැ. ඉතින් ඇතම් වාහනවල ඇතම් අවස්ථාවන් වල කැසට් යන්ත්‍ර සහ රූපවාහිනී යන්ත්‍ර වලින් ඇහෙන දේවල් දකින්නවත් බලන්නවත් ඇහෙන්නවත් කිසිසේත්ම සුදුසු නැහැ. අර වගේ අසාධ්‍ය රෝගියෙක් බස් රථයේ ගමන් කරනවා රෝහලට යන්න ප්‍රතිකාර ලබා ගැනීම සඳහා. ඇතැම් විට රෝහලට යන්නටත් මත්තෙන් ඔහුට මේ අහන්නට ලැබුණු කනට අමිහිරි ඔහුට දරාගත නොහැකි අධික ශබ්දය නිසා ඔහුගේ රෝගී තත්වය ඊටාම බරපතල වෙලා ඇතැම් විට රෝහලට යන්නටත් පෙර ඔහුට කිසියම් කරදරයකට අකරතැබ්බයකට මුහුණ පාන්නට පුළුවන්. මේ බලන්න මේ අවස්ථාව බස් රථය තුල හෝ වෙනත් පිරිසක් මැද මහ හඬින් දුරකථන ඇමතුමක් හා සම්බන්ධ වීම. දැන් මම පන්ති කාමරයට එනකොට කරේත් එහෙම දෙයක්. මම කරේ සැබවින්ම වැරදි ක්‍රියාවක්. පන්ති කාමරය අයිති වෙන්නේ මට පමණක් නෙවෙයි. පන්ති කාමරයේ ඉන්න වැදගත්ම පිරිසනේ දුවේ පුතේ ඔබ. මම කියන තනි පුද්ගලයාගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් පන්ති කාමරේ ඉන්න දුවලා පුතාලා සියලු දෙනාගේම මානසිකත්වය ඔබේ හොඳ සිතුවිලි ඔබ පන්ති කාමරයට එන විට ඔබ ළඟ තිබුණු ප්‍රසන්න බව මම නැති කරා. මට එහෙම කරන්න අයිතියක් තියෙනවද? කිසිසේත්ම නැහැ. මම පන්ති කාමරය තුල හැසිරෙන්නට ඕන. ඔබත් පන්ති කාමරය තුල හැසිරෙන්නට ඕන. මගේ හැසිරීම අනේකාට කරදරයක් නොවන ආකාරයට. දුවලා පුතාලා මෙහෙම අවස්ථා දැකලා තියෙනවද? බැංකුවක හෝ එවන් යම් ස්ථානයක හෝ පිරිසක් පොලිමේ සිටියේදී කෙනෙක් පොලිමේ නොගොස් Tamanගේ කටයුතු කරගන්නවා. ඔබ ඕනෑතරම් දැකලා ඇති. පොදු ස්ථානවල වැඩි පිරිසක් එකම අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න යනකොට ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කර දීම සඳහා එම අවශ්‍යතාවය සම්පූර්ණ කර දීම සඳහා කාලයක් ගත වෙනවා. Tamanට සිද්ධ වෙනවා Tamanගේ වාරයේ එනතුරු Tamanට નિયમિત ස්ථානයේ රැඳී සිටින්න. Tamanට ඉදිරියෙන් 10 දෙනෙක් 15 දෙනෙක් ඇතැම් විට 20ක් ඉන්නට පුළුවන්. Taman ඉන්නේ ඒ 20 වෙනියාට පිටුපසින්. ගොඩාක් කාලයක් Tamanට අවශ්‍යතාව ඉෂ්ට කරගන්නට ගත වෙනවා උනත් ඔබට සිද්ධ වෙනවා මට වගේම අවශ්‍යතාවයක් මගේ ඉදිරියෙන් ඉන්න අයටත් තිබුණා මගේ පිටුපසින් ඉන්න අයටත් තිබෙනවා. ඒ නිසා මම මගේ අවශ්‍යතාවය එනතුරු ඉවසිල්ලෙන් සංසුන්ව සිටිය යුතුයි. මේ බලන්න. පාරේ ක්‍රීඩා කිරීම. ක්‍රීඩා කිරීම අවශ්‍යයි. නමුත් අපි ක්‍රීඩා කරන්නේ කුමන ස්ථානයකද යන්න අපි සෑම විටම සිහියට ගත යුතුයි. ක්‍රීඩා කිරීම සඳහා සුදුසු ස්ථානයේ ක්‍රීඩා පිටිය. නමුත් ක්‍රීඩා පිටියක් නැති කෙනෙකුට ක්‍රීඩා කරන්නට පුළුවන් අනේකාට කරදරයක් නොවන එලිමහන් ස්ථානයක ක්‍රීඩා කරන්නට පුළුවන්. අපි මහපාර කියන්නේ පොදු ස්ථානයක්. මහපාර කියන්නේ පොදු ස්ථානයක්. මේ පොදු ස්ථානයේ පයින් යන්නන් ඉන්නවා. වාහන වලින් යන අය ඉන්නවා. ඇතැම් විට යාචකයන් ශරීරයෙන් දුබල වූවන් පාරේ ගමන් කරන්නට පුළුවන්. ඇස් නොපෙනෙන අන්ධ අය පාරේ ගමන් කරන්නට පුළුවන්. මේ සියලු දෙනාටම අයිති තැනක අපි අපේ අවශ්‍යතාවයක් වෙනුවෙන් ක්‍රීඩා කරනවා. අපිට සතුටක් ලැබුණාට අපේ සතුට නිසා කී දෙනෙක් නම් අපහසුතාවයටපත් වෙනවද? දුවේ පුතේ මේ බලන්න මෙවැනි අවස්ථාවක් ප්‍රධාන පාරක කහයිර නොමැති ස්ථානයකින් පාර මාරු වීම. දැන් මෙතන කහයිර කියලා සඳහන් කළාට දැන් නම් මහා මාර්ගවල පදික මාරුවල දැක් ගන්නට ලැබෙන්නේ සුදු ඉරක්. එම නිසා ප්‍රධාන පාරක සුදු ඉර නොමැති ස්ථානයකින් පාර මාරු වෙනවා. ඒ සුදු ඉරක් නොමැති ස්ථානයකින් පාර මාරු වෙන විට අපිට මොන වගේ අපහසුතාවක් ඇති වෙන්නට පුළුවන්ද?
වාහන වලින් පැමිණෙන රියදුරන් අපේක්ෂාවෙන් ඉන්නේ බලාපොරොත්තු වෙමින් ඉන්නේ සුදු ඉර මතින් පදිකයින් ගමන් කරනවා කියන විශ්වාසය ඇතුව. ඔවුන් සුදු ඉර ළඟට එන විට තමයි අවධානයෙන් යන්නේ මේ ස්ථානයෙන් පදිකයින් මාරු වෙන්නට පුළුවන් කියා. සුදු ඉරක් නොමැති තැනක ඔහු Tamanට නියමිත වේගයෙන් ගමන් කරනවා. හදිසියේ කවුරුන් හෝ පාර හරහා මාරු වුණොත් පාර හරහා පැන්නොත් අර රියදුරාත් අපහසුතාවයටපත් වෙනවා. ඔහු අපේක්ෂා කරන්නේ සුදු ඉර මතින් පාර මාරු වෙන පදිකයෙක්. නමුත් පදිකයා පාර මාරු උනේ සුදු ඉරක් නොමැති තැනකින්. රියදුරා වගේම ඔබත් මොනතරම් අපහසුතාවයටපත් වුණාද? මේ බලන්න අපි නොසැලකිල්ලෙන් ඊටාම සුළු මොහොතක කරපු ඊටාම සුළු වැරද්දක් නිසා සමාජයට මොනතරම් කරදරයක් වූවාද අපි. බලන්න මෙම අවස්ථාව මිනිසුන් සිටින ස්ථානයක අපිරිසිදුව හැසිරීම. මිනිසුන් සිටින ස්ථානයක අපිරිසිදුව හැසිරීම. ඇතැම් විට ඔබත් පිරිසක් ඉන්න තැනක ඇතැම් පුජ්‍යලෙක් Taman ළඟට එන විට නහය වහ ගන්නට පුළුවන්. එහෙම නැත්නම් වෙන පැත්තකට යන්නට පුළුවන්. ඇයි ඒ? ඒකට හේතුව තමයි ඔහු තුලින් දුර්ගන්ධයක් වහණය වෙනවා. මූණ සෝදලා නැහැ. ඇඳුම් සෝදලා නැහැ. එහෙම කෙනෙක් ප්‍රසන්න නැහැ. අපි කැමති නැහැ එහෙම කෙනෙක් අපි ළඟට එනවට. ඉතින් අපිත් දැනගන්නට ඕන. අපි එවැනි අපිරිසිදු පුද්ගලයන්ට අකමැති වන්නාseම වෙනත් පුද්ගලයනුත් අපිරිසිදුව ඉන්න අපි ළඟට එන්නට කැමති නැහැ. ඒ නිසා සෑම මොහොතකම පිරිසිදුව පිළිවෙලකට ඇඳුම් පැළඳුම් තමන්ගේ ශරීරය පවත්වාගෙන යන්න ඔබ කටයුතු කළ යුතුමයි. දැන් අපි මෙතෙක් කතා කළ දේවල් මේ සමාජයේ කොයි ආකාරයකද ක්‍රියාත්මක වෙන්නේ කියලා දැන් අපි බලමු. මේ ඔබ දකින්නේ බස් රථයක් තුල කැසට් යන්ත්‍රයක් හෝ රූපවාහිනී යන්ත්‍රයක් අධික ශබ්දයක් සහිතව ගමන් කරන අවස්ථාවක්. අපි දන්නවා දුවේ පුතේ මේ පරිසරයේ දූෂණය වන විවිධ ක්‍රම තියෙනවා. පරිසරයේ දූෂණය වන විවිධ ක්‍රම අතරේ අපි වැඩි සැලකිල්ලට ගන්නේ නැති නමුත් විශාල වශයෙන් පරිසරයට හානියක් සිදුවන ක්‍රියාවලියක් තමයි අනවශ්‍ය ශබ්දය. දැන් මේ බස් රථයේ ඔබට ඇසුණු ශබ්දය බස් රථයේ තුල සිටින අයට මොනතරම් ഘോഷාකාරී වන්නට ඇද්ද? මේ බලන්න තවත් අවස්ථාවක්. ප්‍රධාන පාරක සුදු ඉර නොමැති ස්ථානයකින් පාර මාරු වීම. අපි මුලින් කතා කරා මෙවැනි ක්‍රියාවක් නිසා අපට පත්වන්නට පුළුවන් අපහසුතා. මේ සමාජයේ අපි නොහිතන පිරිස් මොනතරම් අපහසුතාවයන්ට පත්වනවද කියලා. දැන් බලමු මෙන්න මේ අවස්ථාව. දුලා පුතලට මොකද හිතුනේ? අපි නොහිතපු විදිහේ ආවේගයක් නොහිතපු විදිහේ හැඟීමක් අපේ මුවින් අපි නොදැනීම එළියට ආවා නේද? මව සමග ඒ දරුවන් පැමිණෙනවා. මව පාර අයිනේ හිටගෙන ඉන්න මොහොතේ අර පුංචි දරුවෙක් පාර හරහා මාරු වෙනවා. වේගයෙන් පැමිණෙන වාහනයක මේ දරුවා හැපෙනවා. මේ බලන්න වටේ හිටිය සියලුම දෙනා මේ දරුවා සමීපයට යනවා. කෙසේ හෝ මොවුන් මේ දරුවාට අවශ්‍ය කරන ප්‍රතිකාරයන් කරાવી. නමුත් දරුවාට ඇතිවන වේදනාව මේ වේදනාව කාටවත් තුනී කරන්න පුළුවන්ද? ඇතම් විට මේ දරුවාගේ අතක් කකුලක් කැඩිලා තියෙනටත් පුළුවන්. එක තත්පරයයි ගියේ පුතේ මේ තරම් විශාල හානියකට Tamanටපත් වෙන්නේ. අපි ඒ නිසා මේ ප්‍රධාන මාර්ගයක මහා මාර්ගවල සුදු ඉරි යොදා තිබෙන්නේ ඔබේ ආරක්ෂාවට. ඒ වගේම රියදුරන්ගේ ආරක්ෂාවට. මේ සියලුම දෙනා මේ නීති රීති නිවැරදිව පිළිපදීමින් ගමන් කරනවා නම් මෙවැනි හදිසි අනතුරු වලට අපි කවුරුවත් පත්වන්නේ නැහැ. මෙහිදී ඔබ තවත් සැලකිල්ලට ගන්න ඕනි කාරණයක් තියෙනවා. මේ කුඩා දරුවෙක් මේ කුඩා දරුවා පැමිණියේ Tamanගේ මව සමග. වැඩිමහල් සහෝදරයෙකුත් මෙහි සිටියා. ඉතින්
පුංචි දරුවන් මෙවැනි තැන්වලට රැගෙන යන විට වැඩිහිටියන් වන අපිත් දරුවන්ට పూర్වයෙන් කලින් මෙවැනි ස්ථානවල හැසිරෙන්නට ඕනි කොහොමද කියන එක පිළිබඳව දැනුවත් කර තිබිය යුතුමයි. අර මව මේ දරුවාට මේ අවශ්‍ය කරන දැනුවත් වීම ලබා දී තිබුණා නම් මුලින් මෙම දරුවා මේ අපහසුතාවයට පත්වන්නේ නැහැ. දැන් ඔහු යන්නට සූදානම් වූ ගමන යන්න පුළුවන් වෙයිද? බැහැ. ඔහුට දැන් යන්න තියෙන එකම තැන රෝහල. රෝහලේ මොනතරම් කාලයක් මොහුට ගත කරන්නට වෙයිද කියලා දන්නේ නැහැ. බලන්න Taman කරන්නට ඕන කාර්යයන් සියල්ලම මේ සුළු මොහොතක නොසලකිල්ලෙන් අපි කළ කාර්ය නිසා පසුබෑමකට ලක් වුණාද? මේ සියලු දෙනාගේ ජීවිතවල ඔවුන් එදාට નિયમિત කාර්යයන් සියල්ල පසකලා මේ දරුවා සුවපත් කර ගැනීම වෙනුවෙන් කටයුතු කරන්නට ඕන. අපේ යහපැවැත්ම දැන් මෙවැනි ක්‍රියාවලියක අපේ යහපැවැත්ම තිබෙනවාද? අපි කියන්නේ මම නෙවෙයි මේ සියලුම දෙනාගේ මේ අවට මේ නරඹු මේ බලා සිටි පාර දෙපස සිටි සියලු දෙනාගේම යහපැවැත්ම මේ සුළු මොහොතක ඇති වූ නොසලකිල්ලෙන් නිසා ඇති වූ හදිසි අනතුරු නිසා මොහොතකට නැති වුණා නේද? මේ බලන්න මෙවැනි අවස්ථාවක් සමාජයේ අනෙක් අයට මොනතරම් කරදර බාධක ඇති කරනවද කියලා. I'm just flight's taking off in a minute. So they gave you what, antibiotic? Yeah, I took an antibiotic. I think I'm gonna be fine. But they didn't give you nothing. No, they didn't give me anything actually. Now that I think about it, How you feeling now? I'm feeling pretty good. Looking forward to this flight. Gonna go be with family. Nice to be with family over the holidays. The time zones. Fool, what's your problem? What's that? What's your problem? No, I was talking to my friend about the time zones. See, the time zones, there's a time difference there. මේ බලන්න මෙම පුද්ගලයා Tamanගේ අවශ්‍යතාවය වෙනුවෙන් තමා වටා සිටින පිරිසගේ අවශ්‍යතාවයන් නොසිතා කරන ක්‍රියාවලිය නිසා ඒ අවට සමාජයත් තමනුත් මොනතරම් අපහසුතාවයට පත් වෙනවද? ඉතින් මේ කරන්නේ මොකක්ද? පොදු ස්ථානයක්. මේ පිරිසක් ගැවසෙන තැනක්. මේ පිරිස ගැවසෙන තැන Taman දුරකථනය හා සම්බන්ධ වෙන්නට ඕන මේ ආකාරයටද? නැහැ. දුරකථනයෙන් කතා කරනකොට අනේකාට නොඇසෙන ලෙස ඔවුන් සිටින ස්ථානයෙන් මඳක් ඈත්ව Tamanගේ අවශ්‍යතාවය සපුරා ගත යුතුයි. දැන් දුවලා පුතාලා මේ වගුව හොඳින් බලන්න. මා නිසා අන් අය අපහසුතාවයට පත් වූ අවස්ථා එක තීරුවක තියෙනවා. අනෙක් තීරුවේ තියෙනවා ඒවාට පිළියම්. අපේ හැසිරීම නිසා සමාජයේ වෙනත් පුද්ගලයන් අපහසුතාවයට පත් වෙනවා. අපි එවැනි අවස්ථා රාශියක් දුටුවා. නමුත් අපි ඒ මොහොතේ සාකච්ඡා කළේ නැහැ. එවැනි අපහසුතාවයන්ට පත් වුණු විට අපි මොන වගේ පිළියම්ද යොදන්නට ඕන. මෙවැනි කරදරකාරී ආකාරයකට සමාජයේ කෙනෙක් හැසිරෙන විට කෙබඳු ආකාරයේ පිළියම් අපට යෙදිය හැකිද යන්න පිළිබඳව අපි කතා කළේ නැහැ. ඒ නිසා දුවලා පුතාලාට මේ වගුවේ තියෙන කරුණු ඊටාම වැදගත් වේවි. අපි වැරද්ද හඳුනා ගන්නවා වගේම මේ වැරද්ද නිවැරදි කරන්නත් දායක වෙන්න ඕන. එවිට තමයි අපි සමාජයට යමක් කළා වෙන්නේ. දැන් බලන්න පුතේ මේ වගුවේ පළමු තීරයේ සඳහන් වෙනවා පන්තියේ අධික ශබ්දයෙන් කතා කිරීම නිසා ගුරුවරයාට සවන් දීමට අන් අයට නොහැකි වීම. ඔබ ඕනෑ තරම් මෙවැනි අවස්ථාවන් වලට මුහුණ දීලා තියෙනවා. පන්තියේ අධික ශබ්දයෙන් කතා කරනවා. කවුද කතා කරන්නේ? Taman කතා කරන්නේ නැහැ. නමුත් යාළුවෝ කතා කරනවා. සියලුම දෙනා එකම පාඩමට එකම ගුරුවරයා යටතේ සම්බන්ධ වෙලා හිටියට ඇතම් කෙනෙක් වෙනත් කතාවක ඔබට අවශ්‍යයි මේ පාඩමට සම්බන්ධ වෙන්න. නමුත් ළඟ ඉඳගෙන අනේකා ඔබේ මිතුරා වෙනත් දේවල් කතා කරන නිසා ඒ ශබ්දය ඔබට ගුරුවරයාගේ හඬට ඇහුම්කන් දෙන්න බාධාකාරී. එම නිසා මෙවැනි හැසිරීම ඔබ තුළින් කිසිසේත්ම මින් ඉදිරියට නොවිය යුතුයි. මෙවැනි තත්වයක් ඔබ දුටුවොත් ඔබ ගන්න පිළියම කුමක්ද? මෙන්න ඔබට පිළියමක් අපි යෝජනා කරනවා. සෑම අවස්ථාවකදීම සංවරව හා හඬ අඩුවෙන් කතා කිරීම. පන්ති කාමරයේ ගුරුතුමා හෝ ගුරුතුමිය උගන්වන අවස්ථාවක අපට බෑ අපට ඕන දෙයක් කතා කරන්න පැත්තකට ගිහිල්ලා හෝ හේතුව එවිට ගුරුතුමා හෝ ගුරුතුමිය උගන්වන විෂය කරුණු අපට ඉගෙන ගන්නට බැරි වෙනවා. පන්ති කාමරයේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී සිටින මොහොතක අපි Tamanටත් අනේකාටත් උගන්වන ගුරුතුමාටත් ගුරුතුමියටත් කරදරයක් නොවන ආකාරයට හැසිරෙන්නට ඕන. හඬ අඩුවෙන් අවශ්‍ය දේ පමණක් කතා කිරීම තුලින්.
පන්ති කාමරේ කතා කරන්නට ඕන ඊටාම සීමිත ප්‍රමාණයක් විතරයි. මේ සීමිත ප්‍රමාණය කතා කළ යුත්තේද Tamanට අවශ්‍ය පුද්ගලයාට පමණක් ඇසෙන ආකාරයට. මේ තුලින් යහපැවැත්ම පන්ති කාමරය තුල රඳවා ගන්නට පුළුවන්. මේ බලන්න මේ වගුවේ සඳහන් වෙනවා තවත් අපහසුතාවයටපත් වුණු අවස්ථාවක්. ඒ තමයි පන්තියේ අධික ශබ්දයෙන් කතා කිරීම නිසා අනෙක් පන්තියේ ගුරුවරයාට පාඩම ඉගැන්වීමට අපහසු වීම. දුලා පුතාලා මෙහෙම අවස්ථාවන් වලට ඕන තරම් මුහුණ දීලා තියෙනව නේද? ළඟ පන්තියේ ගුරුතුමා හෝ ගුරුතුමිය ඇවිල්ලා කවුද කෑ ගැහුවේ කියලා අහලා ඔබට දඬුවම් කරලා නැද්ද? එහෙම දඬුවම් කරලා තියෙනවා. ඒකට හේතුව තමයි ඔබ ගුරුතුමා හෝ ගුරුතුමිය නැති වෙලාවේ පන්ති කාමරේ කතා කරපු දේවල් නිසා ඔබට යාබද පන්ති කාමරේ ගුරුතුමාට ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ යෙදීම අපහසු වුණා. ඒ අපහසුතාවය නිසා ඔබටත් යම් යම් කරදරවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඔබට මුහුණ දෙන්නට වූ කරදරයට වඩා ඔබ කරපු හානිය තමයි අනෙක් දරුවන්ට ඔබේම සහෝදර පිරිසට ඉගෙන ගන්න තිබුණු අවස්ථාව ඔබ නැති කළා. ඔබ ඒකට බාධා කළා. ඉතින් කොහොමද මෙවැනි අවස්ථාවකදී අපි හැසිරෙන්නට ඕන? මෙන්න ඒකට පිළියමක් යෝජනා කරනවා. පන්තියේ ගුරුවරයා නොමැති අවස්ථාවකදී අන් අයට කරදරයක් නොවන ආකාරයට ඔබට පුළුවන් හැසිරෙන්න. මොනවද ඔබ කරන්න ඕන? ඔබට පුළුවන් පොතක් අරගෙන කියවන්න. එහෙම නැතිනම් ඔබ ළඟ තිබෙන පත්තරයක් අරගෙන කියවන්න පුළුවන්. ඔබට පුළුවන් චිත්‍රයක් අඳින්න. යහළුවන් සමග එකතු වෙලා කතන්දරයක් ගොඩනගන්න පුළුවන් නිශ්ශබ්දව. අනෙක් පන්තියට කරදරයක් නොවන ආකාරයට. මේ තුලින් ඔබ තුලත් සංවර්ධනයක් ඇති වෙනවා. ඔබට යාබද පන්ති කාමරයේ ගුරුතුමාටත් ඉතා හොඳින් Tamanගේ පාඩම කර ගැනීම හැකියාව ලැබෙනවා. ඔන්න ඔබ සමාජයේ යහපැවැත්ම සඳහා දායක වුණා. තවත් බලමු සමාජයේ අපේ හැසිරීම නිසා අපහසුතාවයට පත්වන අවස්ථා. මේ තියෙන්නේ පැන්සලක් රැගෙන නොයෑම නිසා යහළුවාගේ පැන්සල ඉල්ලීමෙන් යහළුවාට පාඩම් වැඩ අපහසු වීම. මේක අපි හොඳින් තේරුම් ගන්න ඕන. යහළුවන්ට උදව් කරන්න අවශ්‍යයි තමයි. නමුත් දිනපතාම පැන්සලක් අමතක කරගෙන එනවා නම්, දිනපතාම පොතක් අමතක කරගෙන එනවා නම්, දිනපතාම මකන කෑල්ල අමතක කරගෙන එනවා නම් ඔහුට සිද්ධ වෙනවා හැමදාමත් කෙනෙක්ගෙන් ඉල්ලන්න. ඇතැම් විට ගුරුතුමා උගන්වන අවස්ථාවේ තමයි ඔබට මතක් වෙන්නේ දැන් ගන්න පැන්සල අපි ලියමු කියනකොට ඔබ පොත ගන්නවා පැන්සල නැහැ. අනෙක් යාළුවෝ සියලුම දෙනාම දැන් සූදානම් ලියන්න. නමුත් ඔබට පැන්සලක් නැහැ. ඔබ ළඟම ඉන්න කෙනාට කතා කරලා කියනවා මට පැන්සලක් දෙන්න කියලා. ඒ යාළුවා පැන්සලක් දෙන්න හොයන අවස්ථාවේ පාඩම දැන් පන්තියේ ක්‍රියාත්මකයි. එම දරුවා ඔබේ යහළුවා පැන්සල සොයන විට අනෙක් දරුවන් ලියා අවසන්. මේ බලන්න ඔබේ නොසලකිල්ල ඔබේම මිතුරාට ඉගෙන ගන්න තිබුණු අවස්ථාවකට බාධා කළා. ඉතින් දුවේ පුතේ ඔබ මෙවැනි තත්වයකටපත් නොවි අනේකාටත් අපහසුයක් නොවන ආකාරයට කොහොමද හැසිරෙන්න ඕන? මෙන්න Tamanට අවශ්‍ය උපකරණ නිතරම ළඟ තබා ගන්න ඕන. හදිසියේ දෙයක් අමතක වුණාට කමක් නැහැ. නමුත් උදේට පාසලට එන විට ඔබ බලන්න ඔබේ පොත් බෑගය, ඔබේ පැන්සල් පෙට්ටිය බලන්න Tamanට අවශ්‍ය සියලු දේ තියෙනවාද කියලා. මේ බලන්න තවත් අවස්ථාවක්. මකණය අඩිරූල ඉල්ලා නිතර යහළුවාට කරදර කිරීම නිසා යහළුවාගේ අභ්‍යාස ප්‍රමාද වෙනවා. මේව තමයි අපි මීට පෙරත් කතා කළේ. ඉතින් එවැනි අපහසුතාවයකටපත් නොවෙන්නට නම් පාඩම සඳහා අවශ්‍ය කලමනා රැගෙන ඒම, එසේ නොමැතිනම් ඒ සඳහා විකල්ප භාණ්ඩ යොදා ගන්න පුළුවන්. ඔබට අවශ්‍යයි අඩිරූලක්. නමුත් ඔබ ළඟ අඩිරූලක් නැහැ. දුවේ පුතේ ඔබට පුළුවන් අඩිරූලක් වගේ හැඩයක් තියෙන ලී පටියක් මේ සඳහා යොදා ගන්න. මෙන්න මෙවැනි විකල්ප අවස්ථාවන් වලට යොමු වීමෙන් අනෙක් යාළුවන්ගෙන් ඉල්ලීම නිසා ඔවුන්ට ඇතිවන අපහසුතාවයන් වලින් මිදී ඔබටත් යහළුවන්ටත් ඉතා හොඳින් පාඩම කරගෙන යෑමේ හැකියාව, පාඩමට සම්බන්ධ වීමේ හැකියාව උදා කර දෙන්න ඔබට පුළුවන්. ඉතින් මේ කතා කළ සියලුම දේවල් එදිනෙදා ජීවිතයේදී මගේ දුවලා පුතාලා නිතර මුහුණ දෙන දේවල්. ඒ නිසා ඔබ හොඳින් සිහියේ තබා ගන්න දුවේ පුතේ, ඔබ නිසා කිසිම කෙනෙකුට කරදරයක් නොවන ආකාරයට ඔබ කතා කරන්න, ඔබ හැසිරෙන්න, ඔබ අඳින්න පළඳින්න. ඒ වගේම වෙනත් කෙනෙක් ඔබ නිවැරදිව සමාජ ජීවත් වන විට ඔබට කරදරයක් වන ආකාරයට හැසිරෙනවා නම් අපි යෝජනා කළ පිළියම් ඔබට හැකි මට්ටමින් ඔබට පුළුවන් ආකාරයට වැඩිහිටියන්ගේ උදව් සහිතව ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න. මේ තුලින් අපට පුළුවන් ඔබේ යහපැවැත්මත් සමාජයේ යහපැවැත්මත් ඇති කරන්න. පහසුවෙන් දුවලා පුතාලත් එක්ක
පරිසරයේ ආශ්‍රිත ක්‍රියාකාරකම් વિશે අද අපි කතා කරේ අපේ යහපැවැත්ම කියන තේමාවේ එදිනෙදා ජීවිතයේදී ඔබට මුහුණ දීමට සිදුවන විවිධ වූ තත්ත්වයන්. ලොකුදු නංගිලත් එක්ක එන්න කෑම කන්න. කෑම මේසෙ ලෑස්ති. අම්මේ මම විනාඩියකින් එන්නම්. ලොකු නංගි, චූඩි නංගි එන්න කෑම කන්න. අයියෝ චූඩි නංගි, දක කරන්නේ නැතුව කන්න කොහානේ? ඒක තමයි. මොකද මේ කියන දෙයක් අහන්නෙම නැහැ. අත්තම්මේ එන්නකෝ අර බලන්නකෝ චූටි නංගි කරන නරක වැඩේ. මොකද මේ ගෝරනාඩුව? මම කියලා තියෙනවා නේද කෑම මේසෙ විනීතව කන්න කියලා? කෝ බලන්න. මොකද චූටි වෙලා තියෙන්නේ? මම කියලා දීලා තියෙනවා නේද? ඒව අමතකද දැන්? මේ බලන්න මෙයා තාමත් කනවා. එහෙම දිවට අත්තම්මේ මෙයා තලුත් ගහනවා අත්තම්මේ. මොකද ළමයෝ මේ නරක වැඩ කරන්නේ? කෑමට කෑදර කම් නොකරන්නේ තව මාට කියමින් කෑනොගසන්නේ තරහට කෑමක් විසි නොකරන්නේ එලිපිට හිටගෙන කෑම නොකන්නේ කෑමට අත දාමමින් නොම ගන්නේ කන විට කැත ලෙස තලු නොගසන්නේ කිසි විට අඬමින් කෑම හැම විට සතුටින් ඉඳ කාපන්නේ දූල පුතාලා ටිකක් පුදුමයෙන් වගේ බලන් ඉන්නව නේද? ඔව්. අද පන්ති කාමරේ ලොකු වෙනසක් වෙලා. මේ වෙනස ඇති උනේ දූල පුතාලාට හොඳ ಗುಣධර්ම ටිකක් අපි කියලා දෙන්න ඕන නිසා. චුට්ටක් ඉන්න. ගොඩ වෙලාවක් අපේ මේ දූල පුතාලා හිටගෙන හිටියා. ඒ නිසා අපේ ආච්චි මේ දූල පුතාලා ටිකයි අපි වාඩි කරවමුකෝ. ආච්චි මෙතනින් වාඩි වෙන්න එහෙම හිට. කොන්ද අමාරුද? මේ දුවත් වාඩි වෙන්න. ඉඩ තියෙන විදිහට ඔහොම වාඩි වෙලා ඉන්නකෝ. පුතේ මේ දවස්වල අපි කතා කරන්නේ 5 ශ්‍රේණිය අපේ දූල පුතාලත් එක්ක අපේ යහපැවැත්ම ගැන. අපේ යහපැවැත්ම පිළිබඳව ගොඩක් දේවල් ඉගෙන ගත්ත මගේ දූල පුතාලා අද දවසේ මේ විදිහට එකතු වෙන්නේ දිනපතාම අපි සිදු කරන එහෙත් තව දුරටත් අපි අතින් චූටි වැරදි සිද්ධ වෙන ඊටාම වැදගත් කාරණයක් පිළිබඳව කතා කරන්න. කො බලන්න උදේ කෑම කාලා ආව දූල පුතාලා හැමෝම කෑම කාලා නේද ආවේ? ඔබත් කෑම කෑවේ මේ විදිහටද? දැන් අපි බලමු කෑම කනකොට මෙතන මොනවද සිද්ධ වුණ වැරදි කියලා. මං ඉස්සෙල්ලාම යන්නේ
ගොඩක් වැරදි කරපු දඟකාර පුංචි දුවෙක් ළඟට. ටීචර් ළඟ ඉන්නේ ඒ දුව නේද? ඔයාට ගොඩාක් බඩගිනි හැදුනද? ගොඩාක් බඩගින්නේද හිටියේ? අපි ගොඩාක් බඩගිනි වුණාම ගොඩාක් වැරදි කරනවද කෑම මේසේ? ඈ ආච්චි. ආච්චි මේ දරුවන්ට කියලා දීලා තියෙනවා හොඳට කෑම කන විදිහ. ඒ වුණාට අමතක වෙලා. ඒ නිසා අපි හරි අපූර්වට ඒවා මතක් කරගන්න ඕන. රෝහිණී ටීචර් ගායනා කරලත් පෙන්නුවා කොහොමද අපි නිවැරදිව කෑම මේසේ කෑම කන්නේ කියලා. ටීචර් කිව්වේ සිරිත් මල්දම කියන කවි පොතේ හරි අපූර්ව කවි දෙකක්. ටීචර් ගායනා කරන අතරේ මම අපේ පන්ති පුස්තකාලයෙන් මේ පොත හොයාගත්තා. හොයාගෙන මම පෙරලලා බැලුවේ ඒ කවි දෙක. මට අහු වුණා ඒ කවි දෙක. ආපහු ටීචර් ගායනා කරපු කවි ටික මම කියනවා දුවලා පුතාලට මෙහෙම. කෑමට කෑදරකම් නොකරන්නේ. හොඳින් අහගන්න ඕන. කෑම කනකොට අපි කෑදර විදිහට කෑම කන්නේ නැහැ. ඊළඟට කිව්වා තව මට කියමින් කෑ නොගසන්නේ. මට තවත් ඕන කියමින් අපි කෑ ගහන්නේ නැහැ කෑම මේසේ කෑම කනකොට. ඒ කවියේ සඳහන්ව තව හරි අපූර්ව සිරිතක් තිබුණා. ඒ තමයි තරහින් කෑමක් විසි නොකරන්නේ. මේ බලන්න පුතේ මේ කෑම මේසේ යට ගොඩාක් බත් හැලිලා. සමහර විට දුවට අක්කලා කියනකොට දඟ කරන්නේ නැතුව කෑම කන්න කියලා තරහ ගියාද? එහෙම තරහ ගියත් අපට බෑ කෑම මේසේ තියෙන කෑම බිමට හලන්න. කෑම මේසෙට හලන්න. එලිපිට හිටගෙන කෑම නොකන්නේ. අපි ආහාර ගන්නකොට මෙන්න මේ විදියට පුටුවක වාඩි වෙලා පිළිවෙලට කෑම කන්න ඕන. අපි වාජනවලට දාගත්ත කෑම බෙදා ගන්න අවස්ථාවේ කෑම කන අවස්ථාවේ බිමට වැටෙන්න හොඳ නැහැ නේද? දැන් හරි අපූර්වට ඉන්නේ. මේ ඉගෙනගත්ත පාඩම් ටික කෑම මේසයට ගෙනියන්න ඕන. දැන් මේ වාඩි වෙලා ඉන්න විදිය නම් හොඳයි නේද ටීචර්? හරි අපූර්වට වාඩි වෙලා ඉන්නවා. දැන් මේ දුවත් හොඳට වාඩි වෙලා ඉන්නවා. දුවට තේරුණානේ සර් දැන්. දැන් දුවට තේරුණාද කෑම කනකොට දඟ කරන්න හොඳ නැහැ. කෑකෝ ගහන්නත් හොඳ නැහැ. තරහින් කෑම කන්න හොඳ නැහැ පුතේ. එතකොට මේ කෑම වල තියෙන පෝෂණ කොටස් අපේ ශරීරයට උරා ගන්නෙ නැහැ. කෑම කනකොට විනීතව කෑම කන්න ඕන. සංවරව කෑම කන්න ඕන. තව කවියක් ටීචර් ලස්සනට ගායනා කළා. ඒ කවියත් මේ සිරිත් මල්දම පොතේ තියෙනවා. ඒකේ තිබුණා කෑමට අත දමමින් නොමගන්නේ. දුවලා පුතාලා දැක්කා නේද? අර දුව කෑම බෙදාගත්තේ කොහොමද? මේ පිඟානයක් මොකටද කෑම මේසෙට? මේ පිඟානයෙන් තමයි අපි කෑම කන්න ඕන. මේ කෑම මේසේ වාඩි වෙන සියලු දෙනාටම ප්‍රමාණවත් තරම් බත් මේකේ තමයි අපි බෙදලා තියෙන්නේ. මේකෙන් අපට ප්‍රමාණවත් තරම් මේ පිඟානයට ගන්න ඕන. හැබැයි දුව කොහොමද කෑම බෙදාගත්තේ? දුවගෙන ආවා අතෙන් කෑම අරගත්තා. මේ ඈත තියෙන ඒවා ගන්න එයා තව වැරද්දක් කරා නේද? පුටුවට නැග්ගා නේද? පුටුව උඩත් නැංගා. හොඳද එහෙම කරන්න? දැන් ඔයා කියන්නේ හොඳද පුතා එහෙම කරන්න? හොඳ නැහැ. ඊට පස්සේ දුව අතින් ඒ වැරදි වෙන්නේ නැහැ නේද? ඒ කවියේ තව තිබුණා කන විට කැත ලෙස තලු නොගසන්නේ. ගොඩක් රස වුණාම සමහර විට අපි කෑම කනකොට ශබ්දෙකුත් එනවා. ඒකට කියනවා තලු මරනවා කියලා. තලු මරමින් කෑම කන්න හොඳ නැහැ. ඇයි? කෑම මේසේ කෑම කන අනිත් අයට ඒක අප්‍රසන්නයි. එතකොට එයාලට කෑම කන්න හිතෙන්නෙත් නැහැ. කෑම මේසේදී කෑම කනකොට තලු මරන්නේ නැතුව කෑම කන්න දැන් දුවලා හැමෝම ඉගෙන ගන්නව නේද? ආච්චි මේවා මීට කලින් අපේ දරුවන්ට කියලා දීලා තියෙනවා. අමතක වෙලා. ආච්චිට මතකයි දරුවන්ට අමතක වෙලා. සිරිත් මල්දම ඊළඟට කිව්වා කිසිවිට අඬමින් කෑම නොගන්නේ. මගේ දොළ පුතාලා කෑම කනකොට අඬලා එහෙම තියෙනවද? බොහොම අමාරුයි නේද සර් අපේ දරුවන්ට සමහරක් වෙලාවට කෑම කවන්න. පුංචි දරුවෝ විශේෂයෙන්ම කෑම කනකොට එක එක දේවල් කියනවා කෑම කන්න බෑ කියලා. එහෙම හොඳ නැහැ. අම්මා තාත්තා ඔබට කෑම දෙන්නේ හරි ආදරෙන්. ඔබත් ආදරයෙන්ම තමයි කෑම කන්න ඕන. ඒ කවියේ අවසාන පදයේ තිබුණා හරි අපූර්ව දෙයක්. හැම විට සතුටින් ඉඳ කාපන්නේ.
අපි කෑම මේසේ මේ බලන්න ලස්සනට hina වෙන්න බලන්න. සද්දේ ඇහෙන්න hina වෙන්නේ නැහැ. අපි සතුටින් ඉඳගෙන තමයි කෑම කන්න ඕන. ඉතින් දුවලා පුතාලා මේ කරපු වැරදිත් හොඳයි. ඒ නිසානේ ටීචර් අපිට පුළුවන් වුණේ අපේ මේ දරුවන්ට කෑම කනකොට අපි අතින් වෙන වැරදි කියලා දෙන්න. ඒ නිසා වැරදි කරපු එක නම් හොඳ නැහැ. මේ වැරදි මින් ඉස්සරහට නොවෙන්න ඔව් මින් ඉදිරියට මේ වැරදි නොවෙන්න අද දවසේ මේ ඉගෙනගත්ත දේවල් හොඳින් මතක තියාගන්න ඕන. හොඳයි නේද අද අපි කරපු දේ? ආච්චි. දැන් ආච්චි කියලා දුන්න දේවලුත් ටීචර් ගායනා කරපු විදිහත් මේ පැහැදිලි කිරීම ඔක්කොම එක්ක කෑම කනකොට අපි අතින් ආයෙ වැරදි වෙන්නේ නැති වෙයි මේ නංගි වැරදි කරන එකක් නැහැ නේද? එහෙමනම් මගේ දුවලා පුතාලත් ආහාර ගන්නකොට කෑම කනකොට සතුටින් Tamanට ප්‍රමාණවත් තරම් කෑම බෙදාගෙන කෑකෝ ගහන්නේ නැතුව තරහ වෙන්නේ නැතුව කෑම කන්න ඕන. අපේ දුවලා පුතාලා හරි හොඳයි. සිරිත් මල් දමෙන් දුවලා පුතාලා ඉගෙන ගත්තා හොඳ ආහාර පුරුදු. දැන් බලන්න අර අපිලිවෙලකට තිබුණු කෑම මේසේ එහෙම අස් කරලා පන්ති කාමරය පිළිවෙලකට හැදුවා. කෑම කෑව තැන දැන් ඊටාම පිරිසිදුයි. අපි අද 5 ශ්‍රේණියේ දුවලා පුතාලත් එක්ක කතා කරන්නේ අපේ යහපැවැත්ම පවත්වාගෙන යන්න පොත්පත් වලින් උපදේශ ග්‍රන්ථ වලින් අපිට ලබා දී ඇති උපදේශ පිළිබඳව. දුවේ පුතේ පුංචි වැඩකට මම දැන් පන්ති කාමරයෙන් එළියට යනවා. දුවලා පුතාලත් එක්ක වැඩ කරන්න රොවිනි ටීචර්යි පන්තියට එන්නේ. දුවලා පුතාලා ඒ ටීචර්ත් එක්ක හොඳින් වැඩ කටයුතු කරන්න ඕන. ඊට පස්සේ මම ආපහු පන්ති කාමරයට එනවා. ටීචර්ත් එක්ක දුවලා පුතාලා හොඳින් වැඩ කළාද කියලා මම ටීචර්ගෙන් අහනවා. මං හිතනවා මගේ දුවලා පුතාලා ටීචර්ත් එක්ක සමගියෙන් සහයෝගයෙන් සතුටින් වැඩ කරයි කියලා. හොඳයි. දැන් ටීචර් එයි. දුවලා පුතාලා හැමෝම බලන් ඉන්න. අඬන්න එපා කෙවුනි. අපරාදේ. ඔයාගේ ලස්සන පොත කැත කරලා. ඔව්වනේ අපි ටීචර්ට කියමු කෙවුනි. මොකද දරුවනේ මේ සද්දේ අද අන්නර කෙලවරට හෙනවා. මොකද උනේ? මොකද ප්‍රශ්නේ? පොතේ බලි ගාලා. කවුද? මේ ඉන්නේ ටීචර්. චාමර තමයි මේ පොතේ කුරුඩු බලි ගාලා තියෙන්නේ. මට හිතුණා අඬන්න මොකක් හරි හේතුවක් ඇති කියලා. ඉතින් පුතේ ඇයි එහෙම කළේ? මම කියලා තියෙනව නේද යාළුවන්ගේ පොත්වල කුරුඩු ගන්න එපා කියලා. ඒ විතරනේ මේ ටීචර් අර ඉස්කෝලේ ඉස්සරහ තියෙන ලස්සන පෙට්ටියත් කුරුඩු බලි ගාලා. ටීචර් ඔය අපොයි නරක වැඩ අද ගොඩක් කරලානේ මේ පන්තියේ දරුවෝ ටික. මොකද මේ? ආනාඩ ඉන්න අපි ප්‍රශ්න විසඳගමු. හොඳේ? නඩු ගොඩක් නේද ටීචර්? නඩු ගොඩයි අද සර්. රොවිනිට මොකද උනේ? රොවිනි අඬනවනේ. මොකද රොවිනිට උනේ? එයාගේ පොතේ කුරුඩු බලි ගාලා. දැන් ටීචර් පාඩමත් කරන්න බැරි වුණානේ දරුවන්ගේ ප්‍රශ්න නිසා. යාගේ පොතේ ප්‍රශ්න ගොඩක් අද. හොඳයි පුතේ. ඔයා අඬන්නේ නැතුව ඉන්නකෝ. අපි ওই ප්‍රශ්නේ විසඳාගමු. ඔයාගේ පොතේ කුරුටු ගාපු එක ආයේ කවදාවත් ඒ ළමයාට ඒ වැඩේ නොකරන්න අපි හොඳ උපදේශයක් දෙමු. දුවලා පුතාලත් එක්ක අද අපි කතා කරන්නේ මේ අපි අතින් වන වැරදි හදාගන්න අපට උපදෙස් දීලා තියෙන පොත්පත් වලින් ගන්න පුළුවන් ආදර්ශ ගැනනේ. මේ වැරද්ද වෙච්ච එකත් හොඳයි කියලා මට හිතෙනවා. ඒකට හේතුව තමයි මේ වැරදි මොනවද කියලා හඳුනාගත්තාම තමයි අපිට පුළුවන් වෙන්නේ ඒ වැරදි නැවත නොකරන්න. ඒ නිසා රොනි ටීචර් අපේ පාඩමටත් අදාළව මේ වාගේ වැරදි කරන එක සහ ඒ වැරදි නොකරන්න අපට උපදෙස් දීලා තියෙන ග්‍රන්ථ එහෙම මතකයට එනවද? මට මේ එකපාරටම මතක් වුණේ සිරිත් මල්දම. සිරිත් මල්දම. අපේ පුංචි දුවලා පුතාලා වෙනුවෙන්ම රචනා කරලා තියෙන පොතක් තමයි සිරිත් මල්දම කියන්නේ. ඒ නිසා මේ වැරද්දට අදාළවම සිරිත් මල්දමේ කවි එහෙම තියෙනවද? මට මතකයි. හොඳයි. එහෙමනම් අපි ටීචර්ත් එක්ක ඒ කවිය ගායනා කරමු. ඊට කලින් දුවලා පුතාලා හැමෝම මේ කවියට හොඳින් සවන් දෙන්න ඕන. මේ වැරද්ද මොකක්ද කියලා හඳුනා ගන්නත් ඕන. දැන් රුවිනිගේ පොතේ කුරුටු ගාපු කෙනත් මෙතන ඉන්නවනේ. එයත් හොඳින් අහගෙන ඉන්න ඕන. ඔය කවුරුත් ඊට පස්සේ මේ වැරද්ද නොකරන්න මෙන්න මේ උපදේශය හොඳින් සිහියට ගන්න. කියමු නේද සර් එහෙනම්? හොඳයි කියමු අපි. අඟුරු හුණු කැට
නොලියනු අයුතු විලසින ගල්ලෑලි පොත්වල විහිළු නොලියනු කිසි කල පිරිසිදුව හැම කාල තබනු පොත්පත් සියලු දේපල. රොවිනි ටීචර් ගායනා කරපු කවිය සිරිත් මල්දම පොත හොයාගෙන මමත් බලමිනුයි හිටියේ. අද අපේ පන්ති කාමරයේ සිද්ධ වෙච්ච මේ පුංචි වැරද්ද නිසා අපේ දූලා පුතාලා සියලුම දෙනාට අපට හොඳ උපදේශයක් දෙන්න පුළුවන්. මේ බලන් ඉන්න දූලා පුතාලා හැමෝම මේ වැරද්ද ඊට පස්සේ කවදාවත් නොකරන්න මේ කවිය ආදර්ශයට ගන්න ඕන. ටීචර් ගායනා කරපු කවිය මෙන්න මෙහෙමයි තිබුණේ. අඟුරු හුණු කැටගෙන. දුවේ පුතේ ඔබ දකිනවා නේද මේ අඟුරු හුණු කැට වගේ දේවල් නිවසේදී දකින්න ලැබෙනවා, පාසලේදී හුණු කැට වගේ දේවල් දකින්න ලැබෙනවා. මේවා දැක්කහම ඔබ ඒවා අතින් අරගෙන තැන් තැන් වල විහිළු හැම ලියනවද? මේ බලන්න මට මතක් වෙනවා සමහර විට වැසිකිළිවල එහෙම නැතිනම් පාසලේ බිත්තිවල තාප්පවල අනවශ්‍ය දේවල් ලියලා තියෙනවා. සිරිත් මල්දමෙන් කියන්නේ මෙහෙම දේවල් නොකරන්න කියලයි. ඒ වගේම ටීචර් ගායනා කරපු ඊළඟ කවියේ තිබුණා ගල්ලෑලි පොත්වල. දැන් දූලා පුතාලාට මේ ගල්ලෑලි කිව්වහම මේක ටිකක් අමුතු වෙන්නත් පුළුවන්. හේතුව අද අපි අකුරු ලියන්න ගන්නේ ගල්ලෑලි නෙවෙයි පොත්නේ. ඉස්සර කාලේ අකුරු ලිව්වේ ගල්ලෑලි වල. ගල් කූරෙන් තමයි ලිව්වේ. අද නම් පොත්වල පැන්සලින් හෝ පෑනෙන් ලියන්නේ. මේ පොත්වල පෑනෙන් හෝ පැන්සලෙන් අකුරු ලියනකොට අපි ලියන්න ඕන ප්‍රයෝජනයක් ගන්න පුළුවන් දේවල් විතරයි. සිරිත් මල්දමෙන් ගුරු මොහන්දිරම් එම්.එල්. සිල්වා මැතිතුමා කියනවා ගල්ලෑලි පොත්වල විහිළු ලියන්න එපා කවදාවත්. ඒවා පිරිසිදුව තියාගන්න ඕන සෑම අවස්ථාවකම. ඒ වගේම අපේ ඉගෙන ගන්න අපිට උදව් කරන සියලුම දේවල් පිරිසිදුව තබාගත යුතුයි කියන එක තමයි මේ කවි වලින් අපි අපේ ජීවිතවලට ගන්න ඕන ආදර්ශය. ඉතින් අද පන්ති කාමරයේ වෙච්ච මේ වැරැද්ද මෙන් ඉදිරියට කවදාවත් අපේ දූ දරුවන් අතින් නොවන්නට සිරිත් මල්දමෙන් කියලා දුන්න මේ උපදේශ හොඳට ඔබ සිහියේ තබා ගන්න ඕන. මයදු ආවද? ඔව් අම්මේ. කෝ බලන්න. ඉතින් අම්මට මම සතුටු ආරංචියක් කියන්නද? අපේ මොකද්ද මේ මගේ දූට කියන්න තියෙන සතුටුදායක ආරංචිය ඉතින්? අම්මට මතකද ලෝක ළමා දිනේට මම චිත්‍රයක් ඇඳා. මතකයි. ඉතින් ඒක ඉස්කෝලේම පළවෙනි ස්ථානයට තේරිලානේ. අනේ මගේ දූට තෙරුවන් සරණයි. ඉතින් ලොකු සර් කිව්වා සමස්ත ලංකා යන්න කියලා කොළඹ. ඒක ලොකු තරගයක් නේ. ඒකට හොඳ පාට පෙට්ටියක් නම් ඕනි වෙයි. මයදූගේ අප්පච්චි නැති වුණ දා ඉඳලා බොහෝම අමාරුවෙන් මයදෝනි මං ඔයාව ජීවත් කරවන්නේ ඉතින්. කොහොම ඔයා කියන ඔය ජාතියේ පාට පෙට්ටිය මං අරන් දෙන්නේ. අම්මා අඬන්න නැතුව ඉන්නකෝ. මං ගෙදර තියෙන පාට පෙට්ටිය ගෙනියන්න. මාය පුතේ අර ලොකු හාමුලෑ ගෙදර සුදු බේබි හරීම හොඳයි. මං චුට්ටක් අහලා බලන්නම්කෝ ඔය කියන ජාතියේ පාට පෙට්ටියක් තියෙනවද කියලා මය දූට අරන් දෙන්න. සුදු බේබිගෙන් ඉල්ලුවොත් සුදු බේබි නම් නොදින්නේ නෑ මය පුතේ. මං අහලා බලන්නම් මය දෝනි දුක් වෙන්නේ නැතු ඉන්නකො හොඳේ. අයියෝ නංගි ඇයි ඔය පාඩකුරු නාස්ති කළා දාන්නේ? අවුලකුවක් කියන දෙයක් කිව්වට අහන්නෙම නැහැ. බලන්න ඔයාට කොච්චර තියෙනවද කියලා. ඇයි මෙහෙම නාස්ති කරන්නේ? අර ලතා නැන්දාගේ දුව තෙවුනි නංගේ ලොකු චිත්‍ර තරගයකට තේරිලා. දැන් එයා සමස්ත ලංකා යනවනේ කොළඹට. නංගි
අපි යාට එකක් දෙමුද? අපෝ බෑ 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 බෑ. මේ ටික මගේනේ. එහෙම කියන්න එපා නංගි. අවුනේ නංගි දෙවුනේ නංගි. ගත හැකි දෙය වැඩට ආහක නොදාමනු කිසි විට වැඩ නැති දෙය නුඹට දෙනුවයින් වැඩ ගන්න අයහට මේ හැම සිද්ධියක්ම මමත් හරි ඕනෑකමින් බලාගෙන හිටියේ පැත්තකට වෙලා. මොකද්ද දෙයියනේ මේ කරලා තියෙන විනාශය? කවුද මේ දේ කරේ? අපේ නංගි තමයි. පුතේ, ඔයාට පාට පෙට්ටි කීයක් විතර තියෙනවද? ඉතින් ඇයි මේ පාට කූරු තැන තැන දාලා තියෙන්නේ? අක්කලා ඔයාට කිව්වා නේද? ගොඩාක් දේවල් තිබුණාට කමක් නැහැ, ප්‍රයෝජනෙට ගන්න ඕන ටික විතරක් පාවිච්චි කරන්න කියලා. මේ බලන්න, ඔයා කොළ කීයක් නම් අරගෙන තියෙනවද? චිත්‍ර අඳින්න නම් ඕන තමයි. ඒත් මේ නාස්ති කරලා නේද? නංගි අහන්නෙම නැද්ද කියන දේ? දැන් මේ පාට කූරු ටික අපි නංගිටම කියමු පිළිවෙලකට හදන්න කියලා. ඇහුණද දුවේ පුතේ ඔබට ලස්සන කවියක්? ඔව්. මොකක්ද මේ කවියෙන් කිව්වේ? අපට වැඩට ගන්න පුළුවන් දේවල් සමහර විට අපට ඕන නැති වගේ දැනුණට ඒක ප්‍රයෝජනට ගන්න පුළුවන් තව අය ඉන්න පුළුවන්. දැන් මේ දුව මේ විදිහට විනාශ කරන පාට කූරු වලින් ප්‍රයෝජනට ගන්න පුළුවන් යාළුවෙක් ඉන්නව නේද ඔයාලගේ? අර සමස්ත ලංකා චිත්‍ර තරඟයට තේරුනේ. අපි ඒ දුවට මේ පාට පෙට්ටියක් දුන්නා නම් එයා අපේ ඉස්කෝලේටත් ලොකු කීර්තියක් අත් කරලා දෙයි නේද? දැන් දුව අපි මේ පාට ටික එකතු කරලා යාළුවාට දෙමුද පාට පෙට්ටිය? දුව කැමතිද? අන්න නංගි හොඳයි දැන් නේද? කියන දේ හොඳට ඇහුවා. ඉතින් සිරිත් මල්දමේ හරි අපූර්ව කවියක් ඔබ ඒ ඇහුවේ. අද දවසේ අපි දුවලා පුතාලත් එක්ක කතා කරේ අපේ යහපැවැත්ම පවත්වාගෙන යන්න උපදේශ කාව්‍ය, උපදේශ කතන්දර මේ වගේ දේවල් රාශියක් මීට පෙර ලියවිලා තියෙනවා. ඒ ලියවුණු කවි වලින්, කතන්දර වලින්, ජාතක කතා වැනි දේවල් වලින් ගන්න පුළුවන් වටිනා උපදෙස් අරගෙන අපි අපේ ජීවිතවල තියෙන අඩුපාඩු හදාගෙන යහපත් පුරවැසියන් හැටියට සමාජයේ ජීවත් වෙන්න ඕන කරන දැනුම් සම්භාරයක් තමයි අද අපි ලබා ගත්තේ. ඉතින් අද අපේ පන්තියට රොවිනී ටීචර්ත් ආවා. හැබැයි ටීචර්ට හදිසි අවශ්‍යතාවයක් නිසා පන්ති කාමරයෙන් යන්න වුණා. අපි ඒ ටීචර්ටත් ස්තුතිවන්ත වෙන්න ඕන. අපේ දුවලා පුතාලාට ඊටාම වටිනා ආදර්ශමත් කවි ගායනා කරන්න ඉදිරිපත් වුණාට පුතේ මතක් කරන්න අපි මොන වගේ උපදේශ කාව්‍යද අද දුවලා පුතාලාත් එක්ක ගායනා කළේ? මතකද ඒ පොත්? සිරිත් මල්දම. තව පොතක් ගැන සඳහන් වුණා සුභාෂිතය. ඒ වගේම ලෝවැඩ සංගරාව, ලෝකෝපකාරය. ඊට අමතරව අද මෙතන අපි කතා නොකලත් ජාතක කතා රාශියක් තියෙනවා අපේ ජීවිතවලට උපදේශ ලබා ගන්න පුළුවන්. මෙන්න මෙවැනි උපදේශාත්මක කවි, උපදේශාත්මක ජාතක කතා, උපදේශාත්මක කතන්දර ආදී තියෙන වටිනා උපදේශයන් අපේ ජීවිතවලට ලං කරගෙන ඊට අනුව අපි ළඟ තියෙන වැරදි හදාගෙන අපි ඊට හොඳ යහපත් පුරවැසියන් හැටියට මේ සමාජයේ ජීවත් වෙමු.